11 වන පරිච්ඡේදය. දැන් මගේ එකම අවශ්‍යතාවය වී ඇත්තේ හිමාල වනගත වීමයි. කොළඹට පැමිණි මා රාමකෘෂ්ණ මීසමේ ආත්ම ගණානන්ද සොයා ගියෙමි. එතුමා සමග ඉතා සුහදව කතාබස් කළෙමි. එතුමා මා කෙරෙහි බොහෝ පැහැදුනේය. ඍෂිකේශ්හි ශිවානන්ද ආශ්‍රමයේ නැවතීම පිණිස ලිපියක් ලබා දුන් අතර ඉන්දියානු මහ කොමසාරිස්තුමා වෙතද මාහට එහිදී දීර්ඝ කරගත හැකි ආකාරයේ වීසා බලපත්‍රයක් සඳහා ලිපියක්ද දුන්නේය. ඉන්දියානු කොමසාරිස්වරයා සමග කතා කිරීමේ අවස්ථාවක් මට ලැබුණි. මා හිමාල වනයට යන්නේ භාවනා කිරීමට බව ඇසූ එතුමා වහා වීසා ලබා දුන් අතර මට බොහෝ ප්‍රශංසා කළේය. 1994 මාර්තු මස මුල් සතියේ මම ලක්දිව අතහැර හිමාල වනය බලා පිටත් වී ගියෙමි. මදුරාසියේ සිට දුම්රියෙන් දිල්ලියට ගොස් එතනින් හරිද්වාර් වලට ගොස් එතනින් බස්රියේ නැග ඍෂිකේශ් බලා ගියෙමි. හුදකලාවේ මේ යන ගමන කොහෙන් කෙළවර වේදැයි මම නොදනිමි. ඍෂිකේශ් යනු සාදුවරුන්ගේ රාජධානියකි. බැලූ අත හින්දු සාදුවරුන්ගේ අසපු පිරී ඉතිරී තිබුණි. ගංගා නදිය අසබට ගොඩනැගී ඇති මේ සුන්දර නගරය සියලු ಭಾರತවාසී භක්ත ජනයාගේ ගෞරවය ලබයි. ගංගා නදියේ පැන් බිඳක් සොයාගෙන භක්ත ජනයා පැමිණෙන අයුරු මම විස්මිතව බලා සිටියෙමි. ශිවානන්ද ආශ්‍රමය සොයා ගිය මා පළමුව පැමිණියේ ශිවානන්ද නගරය වෙතයි. එම අසපුව කෙතරම් විශාලද යත් එම ප්‍රදේශය හඳුන්වන්නේ ශිවානන්ද නගරය කියාය. දකුණු ඉන්දියාවේ සිට පැමිණි ස්වාමි ශිවානන්ද සරස්වතී නම් වූ සාදුවරයා විසින් මීට සියවසරකට පමණ පෙර පිහිටුවන ලද මෙම අසපුව ඍෂිකේශ්හි ඇති ප්‍රධානම අසපුවයි. එහි මට සතියක් සිටීමට අවසර ලැබුණි. ඒ ආත්ම ගණානන්ද ස්වාමීගේ ලිපිය නිසාය. එහි ප්‍රධාන සාදුවරයා බෞද්ධ විරෝධී කෙනෙකි. ඔහු මා එහි සිටීම ගැන නොකැමැති විය. ඔහු යලියලිත් මට කියා සිටියේ ඔබ බෞද්ධ භික්ෂුවක් හේයින් බුද්ධගයා සාරනාත් වැනි තැනක් බලා යා යුතු බවයි. මා විමුක්තිය සොයමින් සිටින බව තේරුම් ගන්නට ඔහු සමත් නොවීය. එහෙත් එහිදී මාව තේරුම් ගත හැකි අපූර්ව මිත්‍රයෙකු මට හමු විය. ඔහු නමින් ස්වාමී රාධා ක්‍රිෂ්ණානන්ද විය. ඔහු බුදු දහමට මෙන්ම භික්ෂූන් වහන්සේලාටද මහත් ගෞරව කළේය. ඔහුගේ මාර්ගයෙන් මා තවත් ස්වාමිවරයෙක් හඳුනා ගත්තෙමි. ඔහු ශ්‍රී ලාංකිකයෙකි. ඊටම වයසක දෙමළ සාදුවරයෙක් වන ඔහු මාහට මහත්සේ ඇලුම් කළේය. ඔහු ස්වාමී නිත්‍යානන්දය. ඔහු සමග මා ඍෂිකේශය පුරා ඇවිද්දෙමු. ඒ නිදහසේ ජීවත් වීම පිණිස කුටියක් සොයා ගැනීමටය. එය හිතන තරම් ලෙහෙසි වූයේ නැත. සුවිශාල ලෙස ගොඩ නැගුණු මනරම් ආශ්‍රව ඍෂිකේශය පුරා විහිදී තිබුණු නමුත් දිවා රෑ දෙකෙහි දෙවිවරුන් උදෙසා කරනු ලබන භජන් ගායනා ඇසෙන නමුත් හුදකලාවේ ඇවිද යන මා වැන්නෙකුට නවාතැනක් සපයා ගැනීම ලෙහෙසි නොවීය. වරක් මම රාම්ජුලාවේ සාදුවරුන්ගේ කුටි ඇසුරු කරමින් සිටින විට ඇතැම් බ්‍රාහ්මණ සාදුවරු මා කෙරෙහි උරණ වූහ. බොහෝ සාදුවරුන් සිතා සිටියේ මා එහි මෙහි
ඇවිදිමින් මහන්සි ගන්නේ බෞද්ධ සිද්ධාස්ථානයක් ගොඩනැංවීමට බවයි. එවිට මා ඔවුන්ට පැවසූ කරුණක් තවමත් මසිතෙහි රැව් පිළිරැව් දෙයි. බාබාජී, මං මේ මහ පොළොවේ මගේ පන්සල හදන්නේ නෑ. මගේ පන්සල මං හදන්නේ උඩ. කියා අහස දෙසට ඇඟිල්ල දිගු කර පැවසුවෙමි. ඍෂිකේශ්වල ගත කිරීම දුෂ්කර බව පෙනී ගිය හේයින් මම හිමාචාල් ප්‍රදේශයේහි දලයි ලාමා සිටින ස්ථානයට යන්නට තීරණය කළෙමි. හරිද්වාරයට පැමිණි මා හිමාචල් ප්‍රදේශයේහි ධර්මශාලා නම් නගරය බලා පිටත් වෙමි. එතැන් සිට මැක්ලෝඩගන්ජ් නම් ප්‍රදේශයට යා යුතුය. දලයි ලාමාගේ නගරය පිහිටා තිබෙන්නේ එහිය. මා එහි ගිය කාලය උත්සව කාලයකි. දලයි ලාමාතුමාද නොසිටියේය. එහිදී මට ලතී රෙන්පූචේ නම් ඉතා මහලු ලාමාවරයෙක් හමුවිනි. ඔවුන් අතර බොහෝ විට තිබෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, පුද පූජා ආදියත් මහායාන ඉගැන්වීමත්ය. එය මට සිත් නොගත් නමුත් ගත කළ කාලය විශේෂ අත්දැකීම් සහිත විය. දේශගුණික වෙනස්කම් මතට මාහට තදබල ලෙස කැස්ස හා හතිය වැළඳී තිබුණි. නවාතැන් පිණිස මාගත් සියලු උත්සාහයන් අසාර්ථක විය. සෑම තැනම ලාමාවරු පිරී ඉතිරී සිටියහ. එහි කඳු මුදුනක තුසිත නම් වූ භාවනා මධ්‍යස්ථානයක් ඇත. අන්තිමේදී අපහසුවෙන් නමුත් සෙමෙන් කන්ද නගින්නට පටන් ගතිමි. කඳු මුදුනට නැග එම භාවනා මධ්‍යස්ථානයට ඇතුළු වී කාර්යාලය ඉදිරියේහි ඇති පුටුවක වාඩි උනේමි. එහි පාලකයා වූයේ ඕස්ට්‍රේලියානු ජාතික බෞද්ධයෙකි. මා පුටුවේ වාඩි වී කාර්යාලය ඇතුළ බැලුවෙමි. එක්තරා සුදු ජාතික කාන්තාවක් යතුරක් මේසේ උඩ තබනු මම දුටුවෙමි. ඇය පිටත් වූ පසු මම කාර්යාලයට පිවිසියෙමි. මම නිදහසේ ඇවිද යන ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් බවත් මට ටික කාලයක් නවාතැන් ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා උදව්වක් අවශ්‍ය බවත් මා පවසා සිටි විට ඔහු මෙසේ කීවේය. ඔබ හරිම වාසනාවන්තයි. මේ උත්සව කාලයයි. මේ භාවනා මධ්‍යස්ථානය බටහිර ජාතීන්ගෙන් පිරී ඉතිරී යනවා. කවදාවත් කුටියක් හිස් වෙන්නේ නැහැ. අද හරි පුදුම දවසක්. ඔබ මෙහි එන විටම තනි ඇඳක් සහිත කුටියක් හිස් වුණා. මීට කලින් සිටපු කාන්තාව හදිස්සියෙම ඇගේ කුටිය බාර දී පිටත් වුණා. දැන් ඒ කුටියේ ඔබට සිටින්නට පුළුවන්. ඔබ අසනීපයෙන් නිසා ඔබට විවේක ගන්නත් පුළුවන්. මේන් මා තේරුම් ගත්තේ සසරෙහි කර තිබෙන පින් ඒ අවස්ථානුකූලව විපාක දෙන ආකාරයයි. සති කිහිපයක් එහි නැවතී සිටි මා යලිත් ඍෂිකේෂ් බලා පිටත් වීමි. ඍෂිකේෂ් සිට කිලෝමීටර 2ක් පමණ ගිය විට මුණ ගැසෙන මේ ශිවානන්ද නගරය අසලින් ගලා බස්නා ගංගා නදියෙන් එතර වීම පිණිස එල්ලෙන පාලමක් ඇත. එය හඳුන්වන්නේ රාම්ජුලා නමින්ය. ඊට කිලෝමීටරයක් පමණ දුරින් ගංගා නදියෙන් එතර වීම පිණිස තව පාලමක් ඇත. එය හඳුන්වන්නේ ලක්ෂ්මන්ජුලා නමිනි. ගංගා නදිය දෙපස සුන්දර අසපු වලින් පිරී ඉතිරී ඇත. අන්තිමේදී ලක්ෂ්මන්ජුලාවට ආසන්නයේ සායි බබාතුමන් නමින් ඇති ආශ්‍රමයක මට නවාතැනක් ලැබුණි. එහි සිටි මට බාබාජී නමින් වයසක සාධුවරයෙකුගේ අසපුවකට යන්නට අවස්ථාව ලැබුණි.
ඔහු තනියම භාවනා කොට සමාධිය උපදවාගත් කෙනෙකි. ඔහු සමීපයට ගිය මා ප්‍රාණයාම භාවනාව පුරුදු කරන ඍෂිවරු සිටින්නේ කොහේදයි අසුවද ඔහු පවා ඒ ගැන නොදත්තේය. ඔහු පවසා සිටියේ හිමාල වනයේ ඇතුළට ගිය විට සමහර විට සිටිය හැකි බවයි. නගරාසන්නයේ එවැනි අය නැති බවයි. බොහෝ ආශ්‍රම පදයන්හි භක්ත ජනයා සතුටු කරවීම පිණිස යෝග පන්ති හා දේශනද තිබෙන නමුත් වැඩිපුර පවතින්නේ ඒ සාදුවරුන්ගේ පැවැත්ම පිණිස ලාභ සත්කාර ලැබෙන වැඩපිළිවෙළවල් පමණි. බාබාජී සමීපෙහි ශාන්තිමා නමින් ජර්මන් ජාතික බැතිමතියක් සිටියාය. ඇයටද භක්ත ජනයාගෙන් මහත් ගෞරව ලැබුණි. මා ශ්‍රී ලංකාවෙන් පැමිණි භික්ෂුවක් බව දැනගත් ඕතමෝ වඩාත් සතුටු වූවාය. ඊතා සුහදව කතාබස් කළාය. ඔවුන් ගංගා නදිය අසබඩ සන්ධ්‍යාවෙහි පවත්වන ධර්ම සත්සංග හෙවත් දහම් කතා සඳහාද සහභාගී වන්නැයි මගෙන් ඉල්ලා සිටියාය. මමද තවමත් සීර තැනක් නැතුව තනින් තන ඇවිදින කෙනෙක්නි. එතුමියගේ ඉල්ලීමට අනුව මමද සවස් වරුවෙහි එහි සත්සංගයට සහභාගී වෙමි. එහි සිටි සියලු දෙනා සුදු ජාතිකයන් විය. ඔවුන් මා දුටුවේ ඉන්දියානුවෙකු පරිද්දෙනි. සුදු ජාතිකයින් හට ඉන්දියානුවන්ගෙන් යම් යම් කරදර සිදුවන හේයින් ඔවුන්ට එම සාකච්ඡාවට සහභාගී වීම තහනම්ය. මා එයට සහභාගී වී එළියට එන විටම ඉන්දියානු රහස් පොලිසියේ කෙනෙක් පැමිණ මා අල්ලාගෙන මගෙන් කරුණු විමසන්නට විය. මම විදේශ ගමන් බලපත්‍රය පෙන්වා ශ්‍රී ලාංකිකයෙකු බවත් බෞද්ධ භික්ෂුවක් බවත් කියා සිටියෙමි. ඔවුන් මගෙන් LTT පිළිබඳව ප්‍රශ්න විමසුවේය. ඔවුන් සිතුවේ මා LTT කාරයෙකු බවයි. ලංකාවෙන් පැන ඇවිත් මා යම්කිසි රැකවරණයක් පිණිස සිටින කෙනෙක් ලෙස සැක කළේය. මා වීසා ලියාපදිංචි කළේ කොහේදැයි ඇසූ විට තවම එවැනි තැනක් නැතැයි මම පිළිතුරු දුන්නෙමි. ඔහුගේ සැකය වඩාත් වර්ධනය විය. වහාම ඍෂිකේශයේ සිට කිලෝමීටර් 100ක් දුරින් පිහිටි උත්තර කාශී ප්‍රදේශයේ ඇති ආගමන විගමන කාර්යාලයට යා යුතු බවට පවසා සිටියේය. පසුවදා මා උත්තර කාශී බලා පිටත් උනේමි. එහිදී අදාළ නිලධාරීන් පවසා සිටියේ මා දිල්ලියට යා යුතු බවයි. යලිමා ඍෂිකේශයට පැමිණ දිල්ලිය බලා පිටත් උනේමි. දිල්ලිහි ආගමන විගමන කාර්යාලයට ගිය මා විමසා සිටිද්දී ඔවුන් කියා සිටියේ වීසා බලපත්‍රය අවසන් වන්නට සති 2කට පෙර ලියාපදිංචි වීම ප්‍රමාණවත් බවයි. සත්සංගයට සහභාගී වන්නට ගොස් පැටළුණු අවුලෙන් බේරී යලි ඍෂිකේශයට යන විට අසිරිමත් දෙයක් සිදුවිය. එනම් මා නැවතී සිටියේ ලක්ෂ්මන් ජුලාව ආසන්නයේ පිහිටි සායි අසපුවේය. ඒ ආසන්නයටම බස්රියෙන් යා හැකිව තිබුණ නමුත් මා ශිවානන්ද නගරය අසලින් බැස්සෙමි. රාම් ජුලාවෙන් එගොඩ වී පාගමනෙන්ම ලක්ෂ්මන් ජුලාව පෙදෙසට යන්නට සිතුවෙමි. රාම් ජුලාවෙන් ගඟෙන් එතර වෙද්දී මා හිතවත් සාදුවරයෙකු මට මුණ ගැසුණි. ඔබ මුණ ගැසුණු එක බොහෝම හොඳයි. ස්වාමී නිත්‍යානන්ද සමග ඇවිදින් ඔබට නවතින්න තැනක් හෙව්වා නේද? මෙන්න යතුර. මං ටික කාලෙකට හරිද්වාර් යනවා. එතෙක් මගේ කුටියේ ඔබ ඉන්න.
මම ඒ සාදුවරයාට බෙහෙවින් ස්තුති කළෙමි. ඒ යතුරුද මල්ලේ දමාගත් මා සායි අසපුවට පැමිණෙන විට සවස 6ට පමණ ඇත. එහි පැමිණි සැනකින් බාරකාර පින්වතා මා වෙත කඩා පැන්නේය. උඹ හරි මිනිහෙක් තමයි. උඹ LTT කාරයෙක්. උඹව හොයන්න පොලිසියෙන් කිහිප වතාවක් ආවා. උඹ කොහෙද ගියේ? මට කිසි පිළිතුරක් දෙන්නට ඉඩ නොදුන්නේය. මගේ ගමන් මල්ල කාමරයෙන් එළියට දමා තිබුණි. දැම්මම මෙහෙන් ඵලයන් කියා මාව එළවා ගත්තේය. මට මහත් සතුටක් ඇතිවිය. එනම් එක තැනකින් එළවන විට කුටියක යතුරක් මා අතේය. මා ඔහුට පින් දී සතුටු සිතින් පැමිණියෙමි. රාම් ජුලාවත් ලක්ෂ්මන් ජුලාවත් අතර ගංගා නදිය යූරේ සුන්දර තැනක පිහිටි. ඒ මැටි කුටිය මට මහත් සැනසෙල්ලක් ගෙන දුනි. ඒ කුටියට පැමිණි මා ළඟ තබාගෙන සිටි සායි බබාගේ පින්තූරයේ ඉරා විසිකලෙමි. එදින රාත්‍රියේහි මා අපූරු සිහිනයක් දුටුවෙමි. ඒ සායි බාබා මා අසලට පැමිණ ඔහු අත්හැරියේ මක් නිසාදැයි මගෙන් අසා සිටියේය. මට ඔබෙන් පළක් නැත. මා සොයනා දේ ඔබට දිය නොහැකියයි මම කීවෙමි. ඒ එතුමා ගැන මා දුටු එකම සිහිනයයි. අඩි 5ක් පමණ පළල වූ අඩි 8ක් පමණ දිග වූ ඒ කුටිය සෙවිලි කොට තිබුණේ ඉටි රෙදි වලිනි. බිම මැටි ගා තිබුණි. ඒ කුටිය අසලම තවත් කුටියක් විය. එහි නේපාල් ජාතික සාදුවරයෙක් නවාතැන්ගෙන තිබුණි. ස්වාමී වරුණ නම් වූ ඒ තරුණ සාදුවරයා වහා මා සමග කුළුපග විය. ඔහු මට සියලු තැන් පෙන්වා දුන්නේය. සාදුවරු හඳුන්වා දුන්නේය. සායි අසපුවට මා සොයා පොලිසියෙන් පැමිණි හේයින් දැන් සිවුරු පොරවාගෙන සිටින්නට මා බියට පත්තුනෙමි. මා කලේ අඳනය ඇඳ තවත් අඳනයකින් සාදුවරයෙකු ලෙස පොරවා ගැනීමයි. එදා මා සැනසිල්ලේ සැතපුනෙමි. ස්වාමි වරුණ මාහට බොහෝ දෑ කියා දුන්නේය. ගංගා නදිය අසබඩ සාදුවරුන්ගේ කුටි කරා මා රැගෙන ගියේය. දැන් මා සාදුවරුන් අතර කෙනෙක් බවට පත්විය. ස්වාමී වරුණ මා කැටුව ගීතා භවන් නම් වූ ප්‍රධාන ආශ්‍රමය වෙත ගියේය. ගංගා නදිය අසබඩ දිවිගෙවන සාදුවරුන් හට සලාක වලට දන් සැපයීම එතනින් කරනු ලැබේ. බායිසාබ් මෙතනින් ඇවිදගෙන යන සාදුවරයෙක් ඇවිදින් ටික කාලයක් මෙහි නවතිනවා. මොහුටත් සලාකයක් දෙන්න. මේ සාදුගේ නම මොකද්ද? ඥානානන්ද. මම පිළිතුරු දුන්නෙමි. පසුවදා සිට මටද එතනින් දන් ලැබීමට අවසර ලැබුණි. දැන් කිසිවෙකුට මාව හඳුනාගත නොහැකිය. මා අඳනය ඇඳ තද කහපාට ඇඳ ඇතිරිල්ලක් හිස පටන් පොරවාගෙන සෙම්බුව අතටගෙන දන් පොලට ගියෙමි. අපි බොහෝ විට අඩුවෙන් කතා බස් කළෙමු. උදේ 9:30ට පමණ එතනින් සිටිය යුතුය. ගංගා නදිය අසබඩ සිටින සාදුවරුන් මෙන්ම සංචාරක සාදුවරුන්ද ස්වල්ප දෙනෙක් එතනින් දානය ලබා ගනිති. එම ආහාර ඊතා කෙනෙසි නීරස හේයින් සාදුවරුන්ගේ එතරම් රුචිකත්වයක් නැති බව පෙනුනි. රොටියක්ද බත් මිටක්ද සමග වතුරෙන් සෑදූ අලහොද්දක් ලැබුණි. මා සිටි මාස ගණනටම ආහාර වශයෙන් මට ලැබුණේ එයයි. ඒ ආහාර ලබා ගන්නා වේලාව එනතුරු සාදුවරු අනවශ්‍ය කතාබහෙන් වැළකී සිටින අවුරුද්දට මා
පුදුමයට පත්විය. ඔවුන්ගේ පාඩුවේ නිහඬව සිටිති. ඔවුන් යමක් කතා කළොත් භගවත් ගීතාව ගැනය. නැතහොත් රාමායනය ගැනය. නැතහොත් නිහඬවීමය. මා එහිදී කිසිවෙකු හා කතාබස් නොකළෙමි. නිහඬවම සිටියෙමි. දානය කුටියට රැගෙන පැමිණි විට මට කිසි දුකක් නොදැනේ. එහෙත් ඒ නීරස බව නිසා බත් කටක් මුවට ගත් විට උගුරට එයි. මා කරන්නේ බත් කටක් මුවෙහි රඳවා වතුර උගුරක් බීමයි. කාලයක් යන විට මට එම ආහාරය හොඳට පුරුදු විය. මා සිටි කුටිය අසල කුටි කිහිපයක් විය. තරමක් දැන උගත් බ්‍රාහ්මණ පූජකවරුද එහි සිටියහ. ඔවුන්ගේ දායකයන් පැමිණ යාග හෝම කරන අයුරු මම බලා සිටියෙමි. මා අසල කුටියක සිටි සාදුවරයේ කිසිවෙක් හා කතාබස් නොකරයි. හේ තනිවම කිසිවක් සොයාගෙන අනුභව කොට භාවනා කරමින් සිටි. මට නුදුරින් තිබුණු තව කුටියක දකුණු ඉන්දියාවෙන් පැමිණි සාදුවරයෙක් ජීවත් වෙයි. ඔහුද නිහඬව කල්ගත කරයි. මගේ එකම මිත්‍රයා වූයේ ස්වාමි වරුණ පමණි. දිනක් ඔහු මා කැටුව බ්‍රාහ්මණ ගුරුවරයෙකුගේ කුටිය වෙත ගියේය. මා ශ්‍රී ලාංකිකයෙකු බව අසා සියලු දෙනා මාව වටකොට ගත්හ. මෙන්න රාවණාගේ දේශයෙන් කෙනෙක් ඇවිල්ලා. අපි සිතා සිටියේ එහි ඉන්නේ රකුසන් බවයි. නමුත් නුඹ බොහෝම පියකරු ශ්‍රමණයෙක්. තවමත් එහි අදහන්නේ රාවණයන්මද? මට මහත් හඬින් සිනහ නැගුණි. මා ඔවුන්ට ලංකාව ගැන පහදා දුනිමි. ලංකාවේ සිටින්නේ ඉතා යහපත් මනුෂ්‍ය කොට්ටාශයක් බවත් සීලාදී ගුණ ධර්ම රකිමින් සිටින බොහෝ පිරිස් සිටිනා බවත් මම පහදා දුනිමි. ඒ වටපිටාව ඇවිදගෙන සති කිහිපයක් යන විට එම පරිසරය මට හොඳින් පුරුදු විය. දිනපතා සවස දම්සක් පැවතුම් සූත්‍රය සජ්ජායනා කොට භාවනා කරන මා රැකවරණය පිණිස ළඟ තබාගෙන සිටියේ ධම්මපදය කුඩා පොත් පිංච පමණි. ධම්මපදයෙන් ගාථාවක් ගෙන එය අර්ථ වශයෙන් තේරුම් ගන්නට මම මහන්සි ගතිමි. ටිකෙන් ටික තේරුම් ගියද එය පැහැදිලි ලෙස වැටහුණු බවක් පැවසිය නොහැකිය. මා සන්ධ්‍යා කාලයේ කුඩා ගල්තලාවක මත වාඩි වී ගංගා නදිය දෙස බලා සිටියෙමි. එවිට ගඟෙන් එගොඩ ඈතට හිමාල වනපියස මාහට පෙනේ. නිල් පාටින් ගංගා නදියේ දිය ගලා බසී. සෑම තැනම ශබ්ද විකාශන යන්ත්‍ර තුලින් දෙවියන් උදෙසා භජන් ගායන හඬත් සීනු නාදයක් ඇසෙයි. කෙමෙන් මා සිත සෝකේහි බැසගත්තේය. මා මේ කොහෙද ආවේ? මා පැමුණුනේ කවුරුන් හෝ පැමිණ මට උදව් කරාවියයි කියාය. මාගේ විමුක්තියට උපදෙස් ලබා දෙති සිතාය. එහෙත් දැන් මට ඇහෙන්නේ සීනු නාදයක්, භජන් නාදයක් පමණි. බුද්ධං සරණං ගච්ඡාමි යන මිහිරි වදන් මාහට යලි ඇසෙන්නේ කවදාද? අහෝ, යම් හේකින් මා මැරුණොත් මාහට කිසිදාක බුද්ධං සරණං ගච්ඡාමි යන වචනය නොඇසේවිද? මෙවැනි අදහස්ද මා සිතෙහි රැවුදුනි. දොම්නසෙහි සිත බැසගති. මා වේලාසනින් නින්දට යන අතර අවදිවන විටද ඇසෙන්නේ භජන් පමණි. කුටියෙන් එළියට පැමිණෙන මා කාත් කවුරුවත් නැති හිස් අවකාශයේ දෙස බලා සිටින විට මා නෙතින් කඳුළු දහරා වැගිරේ. ඇතැම් විට ගංගා නම් නදියේ ගැඹුරු තැනක සමීපයට ගොස් මම එදෙස බලා සිටියෙමි.
මට එතනින් පැනමිය යන්නට සිතේ. එහෙත් බුද්ධං සරණං ගච්ඡාමි යන වචනය මා කෙසේ ලබන්නද? එහෙත් ආපසු ලංකාවට පැමිණීමේ අදහසක් මා තුල කිසිසේත් ඇති නොවුනි. දිනක් රාධා ක්‍රිෂ්ණානන්ද ස්වාමී මා සොයා පැමිණියේය. ඥානානන්දජී, අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. මා දන්න හොඳ සාදුවරයෙක් ඉන්නවා. එයාගේ නම ගරීබ් දාස්. අපි එහෙ යමු. මමත් රාධා ක්‍රිෂ්ණානන්ද ස්වාමීත් නිත්‍යානන්ද ස්වාමීත් එහි ගියෙමු. සැබවින්ම ගරීබ් දාස්තුමා ඉතා චාම් මිනිසෙකි. ගෝනි වලින් සැකසූ ආසනවල අපිට වාඩි වන්නට ලැබුණි. ඔහු සැතපෙන්නේද බూరు ඇඳකය. බොහෝ කාලයක් දුර්ගා දේවිය උදෙසා භක්ති පූජා පවත්වා දුර්ගා වරම ලැබුවෙකි. දුර්ගා වරම ලැබුවේ කෙසේදැයි කියා මා ඇසූ විට ඔහු ඉතා නිහතමානීව පිළිතුරු දුනි. ඒක උනේ මෙහෙමයි. මට දුර්ගා මාතාජීව මගේ ඇස් දෙකෙන් දකින්න ඕනේ වුණා. එතනින් ඈත තියෙනවා මගේ තව අසපුවක්. මං කොහේවත් ගියේ නැහැ. එහෙට වෙලා උදේ සවස මාතාජීගේ මන්ත්‍රය ජප කළා. මට කෑම බීමත් එපා වුණා. සියලු දේම අත්හැරලා මම මාතාජී උදෙසා ජීවිත පූජාවෙන් මන්ත්‍රය ජප කළා. මා මරණාසන්න වුණා. දවසක් රාත්‍රියේහි දුර්ගා දේවිය මා ළඟට පැමිණුණා. මගේ පුතේ මේ කිරි ටික බීපන් කියා මට කිරි පෙව්වා. මම මේ දෑසින් මාතාජී දැකගත්තා. එදා සිට මාතාජී ළඟ තමයි මා ඉන්නේ. ගරීබ් දාස්තුමාගේ නිහතමානී කම ගැනත් සරල බව ගැනත් මම වඩාත් පැහැදුනිමි. රාධා ක්‍රිෂ්ණානන්දජී තුමා ඔහු සමග තවත් කරුණක් විමසුවේය. බාබාජී, මේ ඥානානන්දජී ලංකාවේ ඉඳලා ආපු කෙනෙක්. නිදහසේ භාවනා කරන්නට තැනක් හොයනවා. මං හිතන්නේ චන්ද්‍රවේදිනී කියන තැනට මෙයා ගියොත් හොඳයි නේද? එතකොට ගරීබ් දාස්තුමා කල්පනාවට වැටුණා. මෙහෙම පිළිතුරු දුන්නා. මහා වනාන්තරයේ ඇතුළට කිලෝමීටර් 10ක් විතර පයින් යන්න තියෙනවා. අනික ඒ හරියේ සිංහයෝ ඉන්නවා. අපේ අයට නම් සිංහයන්ව හඳුනා ගන්න පුළුවනි. අපේ අයට සිංහයෝ බයයි. නමුත් නුහුරු නුපුරුදු කෙනෙක් දුටු ගමන් සිංහයන්ගෙන් අනතුරු වෙනවා. ඒ නිසා මම මේ බාබාජී එහෙ යනවට කැමති නෑ. එහෙත් මා චන්ද්‍රවේදිනියට යා යුතුයයි බල කර සිටියෙමි. දැන් මාහට අවශ්‍ය වී තිබුණේ සිංහයෙකුට ගොදුරුවද කම් නැත. විමුක්තිය උදෙසා දිවි පිදීම පමණි. එතරම් අනතුරක් ප්‍රකාශ කරමින් සිටියදීද එහිම යන්නට ආසා කරන්නේ මක් නිසාදැයි ඒ කිසිවෙකුට හෝ තේරුම් ගත නොහැකි විය. මා සිතාගෙන සිටින්නේ චන්ද්‍රවේදිනියට ගොස් මගේ ගමන් බලපත්‍රයේද ඉරා දමා සාදුවරුන්ගේ ලෝකයේ තුල ජීවිතය අවසන් කිරීමයි. එහෙත් ගරීබ් දාස්තුමාගේ බලවත් විරෝධය නිසාම ගමන වැළකිණි. යලිත් මා නදිය අසබඩ කුටියේ හුදකලා බවට පත්විමි. දිනක් රාධ ක්‍රිෂ්ණානන්දජී තුමා තවත් සාදුවරයෙකු සමග මා සිටි කුටියට පැමිණියහ. ඔහුගේ මූණ පුරා ප්‍රීති සිනහව පිරී තිබුණි. හා ඥානානන්දජී, ඔන්න ඔබේ අදහස ඉෂ්ට වෙනවා. මෙයා මං හඳුනන සාදුවරයෙක්. චන්ද්‍රවේදිනියට යන්න ආසාවෙන් සිටින කෙනෙක්. අපි තුන්දෙනා ලබන ඉරිදාට
පාන්දර බසයෙන් චන්ද්‍රවේදිනිය බලා පිටත් වෙමු. ඔහුගේ වචන අසා මම මහත් සතුටට පත්විමි. කෙමෙන් කෙමෙන් දින ගෙවී ගියේය. සෙනසුරාදා උදේ වරුවේ මම ලංකාවට ලිපියක් තැපැල් කරමි. එය මා ලියන අවසන් ලිපිය බවත් මහා වනය තුලට ගිය පසු මා යලි ලිපි ලිවීමට අදහසක් නැති බවත් ලියුවෙමි. මගේ ගමන් මල්ලද පිළියෙල කොට මේ මිනිස් වාසයෙන් වෙන් වී මහා වනයේ හුදකලාවේ දිවි ගෙවන සාදුවරුන්ගේ ලෝකයට එක්වීමට මම දැන් පුල පුලා බලා සිටිමි. එදින රාත්‍රී 9ට පමණ හදිස්සියේම රාධා ක්‍රිෂ්ණානන්ද ජීතුමා මගේ කුටියට පැමිණියේය. ඥානානන්දජී හරි වැඩේනේ. අපේ ගුරුජී කවදාවත් නැතුව අපේ ගමනට විරුද්ධ වෙලා තියෙනවා. යන්න එපාම කියලා අපට බල කරනවා. ගුරුජීට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා අපි චන්ද්‍රවේදිනියට යන අදහස අත්හැරියා. මා මේ හදිස්සිය ආවේ ඒක කියන්නයි. මමද ඔහු සමග කතා බස් කරද්දී මා සිතා සිටියේ සලසුම් එකිනෙක සිතේ මැවෙන්නට පටන් ගති. මගේ සිත මට මෙසේ පැවසුවේය. ඥානානන්ද නුඹ මරණින් බේරුණා. ඒ අදහස් සිතට එන්නේ කෙසේදැයි මට තවමත් සිතාගත නොහැකි. එතනින් පසු චන්ද්‍රවේදිනියට යන අදහස් අත්හැරුණු නමුත් ඍෂිකේශයට යෑමෙන් හෝ ලංකාවට යෑම හෝ මා තුළ අදහසක් ඇති නොවිනි. සතියක් පමණ ගෙවී ගිය පසු මා රාත්‍රියේ දුටු සිහිනයකින් සියල්ල වෙනස් විය. එකල මා සිටියේ කලඹුණු සිතිනි. සිතෙහි සතුටක් තිබුණේ නැතැයි කිව නොහැකිය. මා සොයන දේ විමුක්තිය නමුත් ඒ කරා යන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි වූයේ යම් කිසි නොපෙනෙන බලවේගයක පිහිටක් මා පතාගෙන සිටි නිසාවෙනි. එදා රාත්‍රී 1ට පමණ මා අඩනින්දෙන් මෙන් සැතපී සිටියෙමි. මා සිටි කුටියට සුදු වතක් හැඳි සුදු වතක් පොරවාගත් කාල වර්ණ දේහ ඇති තරුණ තවුසෙක් පැමිණියේය. එසේ පැමිණ මගෙන් ප්‍රශ්න කරන්නට විය. ඥානානන්ද ඔබ දැන් ඉන්නේ සතුටින්ද? මම පිළිතුරු දුන්නෙමි. නෑ. මගේ සිතේ දැන් කිසි සතුටක් නෑ. මා සොයන දෙය මට තවම ලැබුණේ නෑ. ඥානානන්ද ඔබ මේ ආවේ වැරදි පළාතකටයි. මුළු ජීවිතේ පුරාවට ඔබ මෙහි රැඳී සිටියොත් ඔබ සොයන දේ ලැබෙන්නේ නෑ. මෙහි සිටිනා කිසිවෙකුටත් ඔබ සොයන දේ දෙන්නට පුළුවන් කමක් නෑ. එනිසා හිමාල වාසයෙන් ඇති ඵලය කුමක්ද? ඔබ මේ ප්‍රදේශය අත්තර දමා යන්න. ඔබ කල යුත්තේ එකම එක දෙයයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම පමණයි. ඔබ සොයන දේ ලබාගත හැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පමණයි. එසේ පැවසූ ඒ සාදුවරයා කුටියෙන් පිට වී ගියේය. මා අවදි වුනිමි. එරමිනියා ගොතාගෙන වාඩි වුනිමි. කල්පනා කරන්නට පටන් ගතිමි. මා දුටු සිහිනයෙහි අරුත කුමක්ද? මේ පණිවිඩය කිව්වේ කවුද? මා නිදි වර්ජිතව රැය පහන් කළෙමි. පසුවදා මා මේ ගැන බොහෝසේ කල්පනා කළෙමි. දැන් බාහිර කෙනෙකුගෙන් උපදේශ ලබන අදහස මා සිතෙන් සම්පූර්ණයෙන්ම දුරු වී ගියේය. හිමාලය කෙරෙහි තිබුණු ඇල්ම, සාදුවරුන්ගේ ජීවිත කෙරෙහි තිබුණු ආකර්ෂණයද සම්පූර්ණයෙන්ම නැති වී ගියේය. දින 2ක් පමණ යන විට මා සිත හිමාලයෙහි කිසිසේත් නොඇලෙයි. මගේ එකම මිතුරාද
හෘදයාංගම සහකරුවාද ශාස්ත්‍රූන් වහන්සේද බවට පත් වූයේ මා ළඟ තිබූ කුඩා ධම්මපදයයි. දැන් මා ධම්මපදයෙහි ගාථාවන් එකිනෙක බලද්දී එහි අරුත් මැනවින් වැටහේ. මා සොයන දේ හිමාලයෙහි නැති බව මා තුළින්ම පසක් විය. මා සොයනා දේ තිබෙන්නේ මා විසින් අනුගමනය කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලම බව මාහට දැන් යන්තමින් වැටහේ. මාහට උදව් පදව් කළ සියලු සාදුවරුන්ට මම බෙහෙවින් ප්‍රශංසා කළෙමි. ස්තුති කළෙමි. පින් දුන්නෙමි. ඔවුනටද මගේ මේ වෙනස් වීම ප්‍රහෙලිකාවක් විය. ඍෂිකේෂ් වලටත් හිමාල අඩවියටත් මෙතරම් ඇලුම් කරමින් සිටි මේ ශ්‍රමණයා මෙතරම් ඉක්මනින් වෙනස් වූයේ මක් නිසාදැයි ඔවුනට අදහා ගත නොහැකි විය. ඔවුන්ගෙන් වරදක් සිදු වූයේ දැයි මගෙන් විමසා සිටියහ. ඔවුන්ගේ සිත් සනසා මා යන්නේ කොහේදැයි කල්පනා කරමින් සිටි විට මට සිහිපත් වූයේ සවැත් නුවර ජේතවනාරාමයයි.